දැනටමත් COVID-19 ආසාදිත පුද්ගලයෙකුට ප්‍රතිකාර කිරීමේ හැකියාවක් ඔබතුමාට පවතිනවා. අනිවාර්යයෙන්ම මේ ඖෂධය දවසට දෙවතාවක් පාවිච්චි කිරීමෙන් කොරෝනා රෝගියෙක් සමග කරට කර අත දාගෙන ඉන්න පුළුවන් තත්ත්වයට තියෙනවා. ඒක නිට්ටාවටම ආය රෝගය වැළඳෙන්නේ. සම්පූර්ණ ජීවිත කාලය පුරාම කොරෝනා ආසාදනය වීමේ අවදානමක් නැද්ද? නෑ. කෝපයකට රුපියල් 10ක් වැඩි පුංචි මුදලක්. ඒ වගකීම බාරගන්නේ කවුද? අනිවාර්යෙන්ම මම ඒකේ වගකීම බාර ගන්නවා. මට සාක්ෂි දක්ෂී පැහැදිලි මම අත් දෙකෙන් හදන මේ ඖෂධයක් කවදාකවත් කිසිම කෙනෙකුට අතුරු ආබාධයක් ගෙනෙන්නේ නැහැ. රාජ්‍ය අනුග්‍රහයක් අපිට දෙනම නම් මේක සියලුම රෝගීන්ට නොමිලේ බෙදා දෙන්න පුළුවන්. මට සාමාන්‍ය කැහියෙන් බිරිසා උණක් පමණයි. මගේ බේත් විශ්වාසයි, මට මාවත් විශ්වාසයි, මගේ මන්ත්‍ර ශාස්ත්‍රෙත් මට විශ්වාසයි. බුලත් අතර පරපුර තිබ්බටත් මට බුලත් අත දුන්නා නම් මම වෙදකම් කෙරුවා. වේද මහත්තයෝ වෙඩි තියෙනවා විල නවත්තන්න වෙදකම කිව්වත් බුලත් අත දුන්නොත් මම අනිවාර්යෙන් ඒ සෙම් රෝගියාට ප්‍රතිකාර කරනවාමයි. මුළු ලෝකයක් ඒ වගේම අපගේ මාතෘ භූමියත් කොරෝනා වෛරසයේ එසේත් නැත්නම් COVID-19 වෛරසය නිසා බීතියෙන් ඇලලී ගිය කාල සීමාවක ඒ වගේම ලෝපුරා ඖෂධ සමාගම් COVID-19 වලට එරෙහිව ඖෂධයක් නිෂ්පාදනය කිරීම සඳහා පරීක්ෂණ පවත්වමින් තිබෙන කාල රාමුවක හෙළ වෙදකමට අනුව COVID-19 වලට එරෙහිව තවත් ඖෂධයක් නිෂ්පාදනය කළ වෙද මහතෙකු සමග ඔහුගේ නිෂ්පාදනය පිළිබඳ පුළුල් කතිකාවතක් ගොඩනැගීමට challenge accepted තුළින් අද අප සූදානම්. අපේ කතාබහට ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා වෛද්‍ය සේලිස් කුරේරා මහතාව. ආයුබෝවන් වෛද්‍යතුමනි. වෛද්‍යතුමනි, මුලින්ම දැනගැනීමට කැමති දැනටමත් COVID-19 ආසාදිත පුද්ගලයෙකුට ප්‍රතිකාර කිරීමේ හැකියාවක් ඔබතුමාට පවතිනවා. අනිවාර්යයෙන්ම මට 100% විශ්වාසය තියෙනවා මේ කොරෝනා රෝගයට මම දෙන ප්‍රතිකාර මෙච්චර දවසක් දුන්නු සියලුම රෝගීන් සුවපත් වෙලා තියෙනවා. දැනටම මුන්නේසරම ක්ලියර් වෙන උත්තම තත්ත්වයට පැහැදිලිවත් සුවපත් වෙලා තියෙන්නේ මගේ බේත් පාවිච්චි කරලා. ඒ කියන්නේ වෛද්‍යතුමනි, COVID-19 ආසාදිතයෙකු සුව කිරීමට හැකි ඖෂධයක් ඔබතුමා සතුව පවතිනවා. පවතිනවා. ඒ වගේම වෛද්‍යතුමනි, දැනගැනීමට කැමති COVID-19 ආසාදිතයෙකු නොවීමට එසේත් නැත්නම් කොරෝනා වෛරසයේ ගොදුරක් නොවීමට මෙම ඖෂධය භාවිතා කිරීමට හැකියාව පවතිනවද? අනිවාර්යයෙන්ම මේ ඖෂධය දවසට දෙවතාවක් පාවිච්චි කිරීමෙන් කොරෝනා රෝගියෙක් සමග කරට කර අත දාගෙන ඉන්න පුළුවන් තත්ත්වයට තියෙනවා. එලෙස වෛද්‍යතුමනි, දැනගැනීමට කැමති COVID-19 ආසාදිතයෙකුට ප්‍රතිකාර කිරීම සඳහා කොපමණ දින ගණනක් ඔබතුමාට වැය වෙනවද? රෝගය වැළඳුණු පුද්ගලයෙකුට දින 4ක් 3ක් අතර කාලයක් පමණයි. ඒ වගේම වෛද්‍යතුමනි, COVID-19 ආසාදනය නොවීමට සාමාන්‍ය පුද්ගලයෙකුට ප්‍රතිකාර කිරීමට ඔබතුමාට කොච්චර දවස් ප්‍රමාණයක් ගත වෙනවද? මගේ බේත දවස් 5ක් වෙනි කාලයක් පාවිච්චි කරුවන් පස්සේ ඒක නිට්ටාවටම ආය රෝගය වැළඳෙන්නේ. COVID-19 ආසාදිත පුද්ගලයෙක් ඔබතුමාගේ ඖෂධය භාවිතා කිරීමෙන් පසුව පසුකාලීන ඔහුගේ ශරීරය තුළ COVID-19 සක්‍රිය වීමේ සම්භාවිතාවක් පවතිනවද? සරලවම ඇහුවොත් වෛද්‍යතුමනි, ඔබගේ ඖෂධය භාවිතා කළහොත් සම්පූර්ණ ජීවිත කාලය පුරාම කොරෝනා ආසාදනය වීමේ අවදානමක් නැද්ද? නෑ. ඒක සත්‍ය වශයෙන්ම නෑ. මෙම ඖෂධය නිෂ්පාදනය කිරීම සඳහා ඔබතුමා භාවිතා කරන ඖෂධ වට්ටෝරුව තුළ කොපමණ ඖෂධ වර්ග ප්‍රමාණයක් අඩංගු වෙනවද? ඔබතුමා කැමති නම් අපිට ඒ ගැන කතා කරන්න පුළුවන්. ඖෂධ වර්ග 12ක් මම මේකට අඩංගු කරනවා. ඒකේ රහස් ඖෂධ සමූහයකුත් ඇතුළේ. අපි රහස් ඖෂධ ප්‍රමාණයට යන්නේ නැතුව සාමාන්‍යයෙන් දැනගැනීම පිණිස අනිත් ඖෂධ පිළිබඳ කතා කරමුද? හොඳයි. අපේ ත්‍රිදෝෂ නැසීමේදී අරුළු, බුළු, නෙල්ලි, ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, නිරුන්දඩු ඒ වගේ ඉදිරියට තියෙනවා බල ඇති ඖෂධ රටාවක් ඇතුව තමයි මේක මම නිෂ්පාදනය කරන්නේ. ප්‍රධානම වශයෙන් හකුලන ඖෂධය මීපැණි, හොඳම මීපැණි. මේකට මාත්‍රාව තියන්න මාත්‍රාව තියෙන්නේ භාගයකින් අපිට ගන්න ඕනයි. වෛද්‍යතුමනි, මෙම ඖෂධය නිෂ්පාදනය කිරීම සඳහා ඔබතුමාට කොච්චර කාලයක් වැය වෙනවද? සාමාන්‍යයෙන් මේ සියලුම ඖෂධ අරගෙන නිෂ්පාදනය කරන්න පැය 5ක් විතර කාලයක්. එතකොට වෛද්‍යතුමනි, මෙලෙස නිෂ්පාදනය වන එක් ඖෂධයක මූල්‍යමය වටිනාකම කොපමණ ප්‍රමාණයක් වෙනවද? සාමාන්‍ය රෝගියෙකුට අපි මේ බේත නිෂ්පාදනය කරලා දෙනවා කෝප 15ක් පානය කරන්න පුළුවන්. එතකොට කෝප 15ක් පානය කිරීමේදී
රුපියල් 150ක් වැනි පුංචි මුදලකට පුළුවන්. එතකොට කෝපයකට රුපියල් 10ක් වැනි පුංචි මුදලක්. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ අනුමැතිය ලබා ගැනීම සඳහා ඔබතුමා මේ වෙද්දී කටයුතු කරමින් තිබෙනවද? කටයුතු කරමින් තිබෙනවා මම මේනකොට. ඔබතුමාගේ ඖෂධය කොරෝනා ආසාදිතයෙකු හෝ කොරෝනා ආසාදනය නොවීමට යම් පුද්ගලයෙක් භාවිතා කිරීමෙන් පසුව කිසියම් අතුරු ප්‍රතිඵලයක් ගෙන එනවා නම් ඒ වගකීම බාර ගන්නේ කවුද? අනිවාර්යෙන් මම ඒකේ වගකීම බාර ගන්නවා. ඒ කියන්නේ ඔබතුමා 100ක් වගේ කියනවා ඔබතුමා නිෂ්පාදනය කරන ඖෂධයට. ඖෂධයට වගේ කියනවා. මම සෙම රෝගයට මේ පැරණි අපි අවුරුදු 297ක් පැරණි මේකට පාරම්පරික මගේ පරම්පරාවෙන් උරුම වෙලා මම කැමතිම වෙදකම තමයි සෙමට ප්‍රතිකාර කිරීම. ඒ හින්දා මට අදටත් හෙටටත් මට සුදක්සේ පැහැදිලි මේ සෙම රෝගය නිසා වැළඳෙන්නා වූ මේ කොරෝනා රෝගය මට සාමාන්‍ය විදිහට ගත්තොත් බය හැක නැතුව ප්‍රතිකර්ම කරන්න පුළුවන් රෝගයක්. මේ මම යොදවන හැම ඖෂධයක්ම මම කළ පුරුද්ද දැක පුරුද්ද ඵල පුරුද්දෙන් ප්‍රගුණ වීමෙන් තමයි මම මේ ඖෂධය අවුරුදු මම අපච්චිගේ ඉඳලම අපච්චිත් එක්ක එදා ඉඳලා මම මේ ඖෂධ හදලා තියෙනවා. මගේ ප්‍රියතම වෙදකම තමයි සෙම රෝගයට ප්‍රතිකාර කිරීම. ඕන මැෂින් එකක් ওই වීස් එකට ඕන රෝගියෙක්ව මම මාස 3කින් නිට්ටාවට හොඳ කරලා පෙන්නනවා. ඕනම හොඳ කරන්න බෑ කියන කාසය, ඇදුම, ඊලය වැනි දරුණුම රෝගියෙකුට මම ප්‍රතිකාර කරන්න මගේ මේ ග්‍රන්ථයේ ඇතුළත් කරලා තියෙනවා. ඒකින්ද මට සාක්ෂු දක්ෂී පැහැදිලි මම අත් දෙකෙන් හදන මේ ඖෂධයක් කවදාකවත් කිසිම කෙනෙකුට අතුරු ආබාධයක් ගෙනෙන්නේ නැහැ. ඒ ඖෂධයේ ද්‍රව්‍ය ගුණ විඥානය කියන එක මේකේ ඇතුළත්. මේ ඖෂධයේ ද්‍රව්‍ය ගුණ විඥානේ මේ ඖෂධයකදී මිනිස්යාට වෙන විනය අහිතකරතාවය ගැන මේකේ සාක්ෂි දක්ෂී පැහැදිලි වෙලා තියෙනවා. මම ඉගෙනගෙන ඉන්නවා මේක කරන්න. මම ඒ ඖෂධයේ යොදවනවා නම් ශරීර පංචස්කන්ධයේම තියෙනා වූ අවයවයන් ටික අඩුතුන් කලක් ලෝම හිසේ සිට 800ක් සම්ති 900ක් නහර අඩුතුන් කලක් ලෝම හිසේ සිට දෙපතුලටම දක්වා වූ පිරික්සීමකින් තොරව තමයි මම මේ ඖෂධය සංඝටකේ ගලපන්නේ. ඒ ගැලපීමෙන් තමයි අපි මේ රෝගයට මේක නියමාකාර විදිහට සුදුසුයි කියලා අහලා තීරණය කරලා යොදවන්නේ. ඒ අතර වාරදී මීපැණියෙන් අනලා මීපැණි ගත්තාම මීපැණි කියන්නේ අපේ දැනට තියෙන්න ඕන හොඳම මීපැණිය මේකට අවශ්‍ය වෙනවා. නැතුව මේ හදන මීපැණියකින් මේකේ වෙදකම කරන්න බෑ. ඒක මංගාව සුරක්ෂිතව තියෙනවා. හොඳම මීපැණිය මංගාව තියෙනවා. මේ මට උවමනා කරන මේ බේත නිෂ්පාදනය බටහිර වෛද්‍ය විද්‍යාවටත් මේ වනතෙක් නිශ්චිත ඖෂධයක් නිෂ්පාදනය කිරීමට නොහැකි වාතාවරණයක් තුළ දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව ඖෂධයක් නිෂ්පාදනය කිරීම සඳහා ඔබතුමාට මූලික වුණු හේතුව කුමක්ද? මම මූලික වුණුම හේතුව මේ සෙම රෝගයට මම ප්‍රතිකාර කර සාප්පු 6ක් තියෙනවා මගේ. ඒකට වෙදි මම කරගෙන යනකොට මේ වගේ රෝගීන් මට 10 ගාණක් මංගාවට ඇවිල්ලා තියෙනවා. අද දැන් හැම සතියකටම මම රෝගීන් 200කට වැඩි ප්‍රතිකාර කරනවා. මේ රෝගීන් කිසිම ලක්ෂාස්ත්‍ර නාඩි නිල දේහ මන්ත්‍ර බුලත් ඖෂධ ඇට ඇටි බක්මනන් වූ නව වෙදකමින් කියන තමයි මම මේක කරගෙන යන්නේ. ඒකදී බක්ම වෙදකම අපේ මහත්තු කරන්නේ නැහැ මම. මොකද මාංශ මස් අරගෙන දතුනේ වෙදකම් කරන වෙදකම කරන්නේ. මොකද අනිත් වෙදකම හතම කරනවා මේ නක්ෂාස්ත්‍ර නාඩි නිල දේහ මන්ත්‍ර බුලත් ඖෂධ ඇට ඇටි කියන වෙදකමේදී ප්‍රධානම දෙයක් මම කරනවා සෙමන්ට වෙදකම් කරනවා ඉහෙට උඩි. මේ වෙලෙදි මට ලොකු දෙයක් වුණා මෙන්න මේ කාරණේ. මේ අපේ කොරෝනා ව්‍යසනය පටන් ගත්තා. පටන් ගත්ත වෙලේදීම අපේ මිනිස්සුયો අසරණ වුණා. මේ ටිකක් ගන්න හෙම්බිරිසාවකට දුවගෙන ආවා මංගාව. ඇවිල්ලා මට බුලත් අතක් දුන්නොත් මම කවදාකවත් මේ මිනිස්සයාට හිත රිදෙන විදිහට නෙමේ ප්‍රතිකාර කෙරුවා. මේ කරගෙන යන අතර වාරෙදි තමයි මට හිතුනේ මේකට ඖෂධයක් මම නිෂ්පාදනය කරන්න ඕන කියලා. මෙලෙස මෙම ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා ඔබතුමා කිසියම් වූ පාර්ශ්වයක සහයෝගයක් බලාපොරොත්තු වෙනවද? රාජ්‍ය අනුග්‍රහයක් අපිට දෙනවා නම් මේක සියලුම රෝගීන්ට නොමිලේ බෙදා දෙන්න පුළුවන්. ඔබතුමාගේ කියවා ගැනීමට අනුව සමාජයේ සිටින සෑම සියලු පුද්ගලයෙකුටම මෙම රෝගයේ එකලෙස සෑදීමේ සම්භාවිතාවක් පවතිනවද? නැත්නම් විවිධ සංකූලතා රෝග සහිත පුද්ගලයන්ට මෙම රෝගයේ ආසාදනය වීමේ වැඩි නම්රතාවයක් පවතිනවද? ඔබතුමා හරි. ඒකේ මේ රෝගේ වැළඳෙන ප්‍රතිශක්තිකරණය කියන අනුවයි. ශක්තියෙන් හීන දුර්වල වෙච්ච කෙනෙකුට තමයි මේ රෝගේ වැළඳී උග්‍ර වීමේ ප්‍රවණතාවයක් තමයි තියෙන්නේ. රෝගය අපි දැන් ඔගේ හොඳම උදාහරණයක් අපි ගමු. මේ ළඟදී මගුල් තුලාවක් තිබුණා. ඒකෙදි මනමාල මහත්මයාට කොරෝනා රෝගය වැළඳුණා. මනමාල මහත්මියට වැළඳුන්නේ නැහැ.
යාළු මනමාල මහත්මියට වැළඳුණා. ආන් එතකොට අර අපේ මනමාල මහත්මියගේ ප්‍රතිශක්තිකරණය නැත්තම් ඇඟේ ශක්තිය හොඳයි. ලේවල ශක්තිය හොඳයි. මේ ලේවල ශක්තිය හීන වේමේදී තමයි මේ රෝගකාරක කියනවා අපිට සියලුම දේවල් බලපාන්නේ. අද අපේ දැනටමත් බැලුවොත් අපේ මිය පරලෝකයේ වකුගඩු රෝගීන්, අක්මා රෝගීන්, ඒ වගේ දරුණු රෝග ආබාධයකින් පෙළෙන අය. ප්‍රතිශක්තිකරණයක් අපේ ඇඟේ ශක්තියක් තියෙනවා නම් මේක මම වෙදකම් කරන රටාව අනුව මට සාමාන්‍ය කැහියෙන් බිරිසා උණක් පමණයි. මෙලෙස වෛද්‍යතුමනි විවිධ රෝග හා සංකූලතා සහිත පුද්ගලයන් ඔබගේ ඖෂධය පාවිච්චි කරොත් එහි අතුරු ප්‍රතිඵල ගෙන එන්නට අවස්ථාවක් තිබෙනවද නැද්ද? කොහෙත්ම නැහැ. මම මෙච්චර කාලයකට මම කරගෙන තියෙනවා කිසිම කෙනෙක් ඇවිල්ලා වෙද මාත්‍ය බුදු බවත් වෙන්න මට හොඳයි දැන් මේ සෙමෙන් මම මේක කන්ද නැග්ගක් මේ කියලා පඩි ටික නැග්ගා මට හොඳයි කියලා කියන එක නෑ. මම ප්‍රබල පාවිච්චි කරන ඖෂධයක් දිනවා මම තව දැන් මම රහස් ඖෂධ තියෙනවා කිව්වනේ මං ගාව. නේද? ඔබතුමාලා කොහමද බලයි දැන් මේ මොකද්ද මේ වෙද මාත්‍යා කියන මේ රහස් ඖෂධය. හැබැයි ඒකේ මම සියලුම දේවල් කියද්දී මේක අපේ අපුච්චිලාගේ ආත්මතු වර්ග පරම්පරාවේ දාත්‍රයේ කෝකත්වය. හැම දෙයකම මම කෝකතර ඒකට හැබැයි එක දෙයක් විතරක් මම පෙන්නනවා මෙන්න මේ ප්‍රාණජීව කියන ඖෂධය මම ඔකට සංඝටක කරනවා. හැබැයි අනිත් ඒවා මම කියන්නේ නෑ මේකෙදී. ඔකද? ඒක අපේ ශාස්ත්‍රීය පුවකත්වයක්. වෛද්‍යතුමනි ඔබතුමාගේ කියවා ගැනීමට අනුව මෙම රෝගය ආසාදිත පුද්ගලයෙකුගේ මුලින්ම නිරීක්ෂණය වන රෝග ලක්ෂණ මොනවාද? බුලත් අතක් ගෙනල්ලා කළා මට දීලා කළා සෙල් රෝගියෙක් මගේ ඉස්සරහින් ඉඳගත්තට පස්සේ මම බුලත් අත අරගෙන තියලා මම රෝගියා ගාවට ඇවිල්ලා මම රෝගියාව පරීක්ෂා කරනවා. ඉස්සල්ලාම දේහ ලක්ෂණයෙන් බුලත් අත දෙනකොට මම බලනවා මේ රෝගියාට මොන රෝග කන්දරාවක් අරගෙනද මං ගාවට ප්‍රතිකාර ගන්න ආවේ කියලා. ඊට පස්සේ මම දෙවෙනියට කරන කාර්යය තමයි තුන් නාඩිය බලනවා වාත පිත සෙම තුන් නාඩිය මෙන්න මෙතනින් බලනවා. මෙතනින් තුන් නාඩිය බලාගත්තාම ඊට පස්සේ එන්න ඕන අපේ සෙන් නාඩිය ශරීර පංචස්කන්ධය හොයන්න තැන තියෙනවා. වාත නාඩි, භූත නාඩි, සෙන් නාඩි තියෙනවා. මේකෙදි සෙන් නාඩිය හොයන්න තියෙන එකම තැන මෙන්න මෙතනයි. මෙන්න මේ සෙන් නාඩිය අල්ලන්න මම අඹුඩේ ගාලා කොණ්ඩේ බැදපු අප්පච්චි මට උගන්ලා තියෙනවා. මේකේ හොඳට මේකෙන් හොයාගන්න පුළුවන් ඔළුවේ සෙමද, බඩේ සෙමද, පපුවේ සෙමද, මේ සෙම දැන් නරක් වෙලාද තියෙන්නේ, මේ සෙම මොකද වෙලා තියෙන්නේ කියන එක මෙතනින් හොයන්න පුළුවන්. මෙතනින් හොයන්න පුළුවන් අපේ මහත්යෝ ආමනාඩිය. එතකොට මෙතනින් හොයන්න පුළුවන් බඩේ ગેස්ට්‍රයිටිස් එක තියෙනවද නැද්ද කියන එක හොයන්න පුළුවන්. අන්න ඒ අනුව හොයලා මම කියනවා හරියට මෙන්න මේ රෝග ටික දැන් සෙම පෑවලා තියෙන සෙමද. එතකොට මම කියනවා මේකෙදි මං හිමීට අහනවා මේ වෙනකොට සුවාස නාලෙත් එක්ක ඇවිල්ලා උගුරට බැඳෙන්න ඕන. ඒක තමයි කාස රෝග ක්‍රමය තමයි මේ පෙරලිලා ඇවිල්ලා ඉන්නේ මේ කොරෝනා කියන රෝගයට. මීට වැඩි දරුණු රෝගයක් තිබුණා කාස රෝගය අපේ. මං කාස රෝගයට වෙදකම් කරුවා. කාස රෝගයේදී මිනිස්සු පිළිකුල් කරපු මේ අපේ අතීතයක් තිබුණා ඒකෙදී. ආන් ඒ වගේ නකොට එන්න ඒකෙදී අපි තීරණය කරනවා මේ උගුරු දණ්ඩේදී ඇතුව මොලේ සම්බන්ධතාවයේ ඇතුව එතනදී අපිට සාමාන්‍ය අපේ මහත්යක් කියන ලොක් වෙනවා වගේ ඥානවා. එතකොට අපි ලොක් වෙනවා වගේ ගාපුවම හරියනවා. ඕම් ඔතනදී අපි ඒක ලොක් වෙනවා. ඕක සාමාන්‍ය අපේ මහත්යක් හෙම්බිරිසා හැදිලා අපි හෙම්බිරිසා පැහැවනවනේ. පැහැවපු ගමන් අපිට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. දැන් අපේ සාමාන්‍ය මේගොල්ලෝ කියන විදිහට ඉතින් කියන්නේ ගඳ සුවඳ දැනුම් නැත්නම් කොරෝනා වල ප්‍රධාන රෝග ලක්ෂණ. අපේ අනෙත් ඊල ක්‍රමේදී තමයි අපි අහන අපි ඊල තියනවාද කියලා රෝගේ හොයාගන්න උදේ පාන්දරමයි පුතේ නැගිටලා හදලා විනාඩි දෙකක් විතර කට මෙන්න මේ වතුන් වහගෙන ධම්මේ කල්ලගෙන ඉන්න ඕන චුට්ටක්. ඉන්නකොට හුස්ම ගන්න බැල කැස්ස හැදෙනවා කියන ආන් ඊලට ඇවිල්ලා. ඊල කියන රෝගය තමයි මේ ඈත පෙරලිලා මේ දැන් මේ අපේ විවසනයේට පෙරලිලා තියෙන රෝගකාරකයයි. සාක්ෂුදක්ෂේ මගේ බේත් විශ්වාසයි, මට මාවත් විශ්වාසයි, මගේ මන්ත්‍ර ශාස්ත්‍රෙත් මට විශ්වාසයි. නැවතත් ඔබතුමාගෙන් දැන ගැනීමට කැමති ඔබතුමාගේ ඖෂධය පිළිබඳ 100%ක් වගකීම ඔබතුමා දරනවා. අනිවාර්යයෙන්ම මම මගේ හැමදෙන ඖෂධයකට මම වගකීම අවසාන වශයෙන් ඔබතුමාගෙන් දැන ගැනීමට කැමති මෙම ඖෂධය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ අනුමැතිය ලැබුණහොත් මෙම ඖෂධය ජනතාව අතරට ගෙන යාම සඳහා ඔබතුමාට දැනටමත් වැඩපිළිවෙලක් තිබෙනවද? අනිවාර්යයෙන්ම මම මේක සෞඛ්‍ය අමාත්‍යාංශ දාලා මේක අනුමැතිය අරගෙන මම සියලුම රෝගීන්ට මම මේක සුමිලේ බෙදා හරිනවා. දැනටමත් මම මුන්නේතරම ආරච්චි කට්ටුව ප්‍රදේශයට, ඊට පස්සේ මදවක්කුළුව ප්‍රදේශයට, වාරිය පොළට, රස්නායක ඔට්ටුගුළුම ප්‍රදේශයට මේ සියලුම ප්‍රදේශවලට දීලා තියෙන්නේ. ජීඑස් තුමාලා හරහා මම දෙනවා. ජීඑස් තුමාලා මේක මුන්නේතරම දැන් මේ හරියම මම කවර් කරගෙන ඉන්නේ. ඒ වගේ මේක ඉදිරියටම මම දිගටම කරගෙන යනවා. මොකද මේක මට සල්ලි හොයන වේදයක් නෙමේ අපේ මහත්තයෝ. මේක මම ගෙනියන්න හම්බ කරන වෙදකමක්. මොකද ගෙනියන්න හම්බ කරනවායි කියලා කියන්නේ මම මරුමේ පින් කුසල් සම්භාරය හම්බ කරගන්න මේ කරන වෙදකමක් තමයි මේ මම ශ්‍රී සිංහලේ පාරම්පරික හෙළ වෙදකම කියලා මම මේක කරගෙන යන්නේ.
මේකදී මම ආයෙත් කියනවා පැහැදිලිවම මේක මම පුරුදු වෙන්න කරන වෙදකමක් නෙවෙයි. මොකද මේක මගේ වර්ග පරම්පරාවේ හත්පොතු පරම්පරාවේ කොණ්ඩදිනේ තීරරත්න ආමුදුරන් ඉඳලා මගේන අයිතිය මගේ උරුමේ. ඈත අතීතයේ ඉඳලා මම සුදලි අංගම්පුර මඩුවේ මොකන්තිරම් රාලගේ පරම්පරාව වෙනස් වෙන්නේ මගේ සීයප්පච්චිගේ අම්මා තමයි සුදලි අංගම්පුර මඩුව පරම්පරාවේ අවසාන පුරුක. හැබැයි මට සල්ලි ඇතත් නැතත් සල්ලි කතන්දරෙන්නේ මේ බුලත් අතර පරපුර තිබ්බත් නැතත් මට බුලත් අත දුන්නා නම් මම වෙදකම් කෙරුවා. ඒකදී රෝගියා මට කවුද කියන එක මම බලන්නේ නැහැ. දුප්පත් පොහොසත්ද කියන එක නැහැ. මට වෙන්න ඕනේ කවුරු හරි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියන පරම චේතනාව ඇතුව මම වෙදකම් කරනවා. හැබැයි මම කියන කතාවකුත් තියෙනවා මං ඉස්සරහව රෝගියෙක් විදිහට ඉඳ ගන්න මම කැමති නැහැ. හැබැයි මම දින ගාණක් දීලා මම වෙදකම් කරන්නේ. දැන් ગેස්ට්‍රයිටිස් එක කිව්වොත් අපේ මහත්තයෝ සති 3යි කියලා මම පටන් ගන්න. සති 3යි වැඩිම වුණොත් ආම වාතයෙන් කියලා උග්‍රලා මූලම් වාතයට හැදලා තිබුණොත් එකක් යයි. හැබැයි 4න් ඉහළ නම් මම වෙදකමකට යන්නේ. සෙම රෝගයට මම හරියටම සෙම රෝගයට අවුරුදු ගාණක් බීලා දුක් විඳලා මං ගාවට ආවට පස්සේ මම බලනවා නාඩියේදී මට කොච්චර කාලෙක මාට මේක හොඳ කරගන්න පුළුවන්ද කියලා. එතකොට ප්‍රශ්නයක් නෑ රාන් රෝන් ගාලා පපුව ඇද හිටියත් මම හරියටම කියනවා මාස 2ක් 3ක් අතර කාලයේදී මේ හැතිය කියන රෝගේ ඉවරයි. හැතිය තියලා අඩි 10ක් එවිද ගන්න බැරි මිනිස්සෙක් ඕන කෙනෙක්ව මං ගාවට ආවොත් මම ආපහු එයාට වැල්ලෑගල නැත්තම් ඇතාගල කන්ද නගින්න මම වෙදකම් කරලා පෙන්නනවා. ඒ අනුව මම කැමති අපිට කොහොමුණත් අපේ මේ හෙළ වෙදකමට අපිට තැන ඉල්ලන්නේ තැන දෙන්න මේ අපේ ඖෂධ අපේ උරුමේ කියන්නේ අපි කොලේ කාලා පොත්ත කාලා අලේ හාරගෙන කාපු අපි අද මේ සංස්කෘතියත් එක්ක මේ එළියට බහැලා වෙනස් වෙලා ආවට අපේ අය අපිට උරුමේ තියෙන කොහෙද අපේ මේ ගහේ කොලේ පොත්ත මේ ප්‍රාණජීව කියන මේ මය ඖෂධේ මගේ දෙයියන් බුදුන් වගේ මේකෙන් මැරෙන්න යන මිනිස්සෙක් චුට්ටක් වෙලාවට හරි සුවපත් කරවන්න පුළුවන්. මේකේ මාත්‍රාවක් තියෙනවා. පිළිකාව දවස් 90 හොඳ කරන්න පුළුවන්. දෙලුන් ඉස්මයි හොඳ මේ පැණිත් එක්ක අරගෙන මට තුරි මාත්‍රාවක් තියෙනවා මට හදලා දෙන්න පුළුවන්. ලියුකේමියාව රෝගයකට මම දැනටත් රෝගීන්ට දෙනවා. අපිට මේකට තැන දෙනවා නම් අපිට රජයෙන් මේකට අනුග්‍රහය දෙනවා නම් අපිට මේක ඉස්සරහට ගේන්න පුළුවන් විශාල වශයෙන් මේක අරගෙන අපිට ඉදිරියකට යන්න පුළුවන්. හැබැයි අපිට කොහොම වුණත් මම යන පාර මම යනවාමයි රෝගීන් අද නෙමේ හෙට වේද මහත්යෝ වෙඩි තියෙනවා විල නවත්තන්න වෙදකම කිව්වත් බුලත් අතක් දුන්නොත් මම අනිවාර්යෙන් ඒ සෙම් රෝගියාට ප්‍රතිකාර කරනවාමයි. රජයේ නීතියට මම රටේ නීතියට ගරු කරනවා. ඒත් මම කියන්නේ මම ඊට වැඩිය මට බුලත් අතක් දෙන රෝගියා මට වැදගත්. මම එතනදී හරියට බලන්නේ මොකද මේ මහත්යෝ මේ වෙලෙදී වෙදකම් කරන්නේ නැති වෙදාගෙන් වැඩක් තියෙනවද? මේ වගේ විවසනයකට මේ වගේ කොරෝනා රෝග මේ වගේ රෝගයක් මගොත් මේක මට දුරු රෝගයක්. මොකද දුරු රෝගයක් කියන්නේ මම දෙමඩ වෙදකම් කරන වෙදානේ මම. ඒකින් වෙදාහින්දා මම මේකට සෙම රෝගයට බය නැහැ. එහෙනම් මම බය නැන්නේ හැංගෙන්න ඕනේ. අපිට ඉතින් ඉස්සරහට ඉතින් දැන තියෙනවා නම් හොඳයි. ඒකට එන්න අපිට රාජ්‍ය අනුග්‍රහය තියෙනවා නම් ගොඩාක් අපිට හොඳයි කියන එක තමයි අපි මේකෙත් සඳහන් කරන්න කැමති වෙන්නේ. ඉතින් මේ වගේ මේ ලොකු දේවල් තියෙනවා. ඉතින් අපේ මහත්තයෝ මේ අපේ ශ්‍රී හෙළ වෙදකම ඇතුලේ මේක තමයි ප්‍රෞಢ ඉතිහාසයත් එක්ක අපේ යන හෙළ වෙදකම. හෙළ වෙදකම කියන්නේ වසක් විසකින් තොර වෙදකමයි. තවත් අපි කෙටි අවස්ථාවක් ඔබතුමාට ලබා දෙනවා. ඊටමත් කෙටියෙන් ඔබතුමාගේ ඖෂධය පිළිබඳ මාජනතාව දැනුවත් කරන්න. මේ ඖෂධය මම සාමාන්‍ය නිෂ්පාදනය කරපු ඖෂධ දෙකක් තියෙනවා. ඒකේ එකක් අපි තියෙනවා හැදෙන්නේ නැතුව යන රෝගය. ඒක සාමාන්‍ය මේ තේ හැඳි එකක් පැහෙන උණු වතුරට දානවා. දාලා වහලා තියෙනවා. වහලා තියලා විනාඩි 10ක් විතර ගියාට පස්සේ ඒක පෙරලා අරගෙන පානය කරනවා. ඒක උදේ හවස. මම මේ බේත නිෂ්පාදනය කරලා තියෙන්නේ මේ පුංචි දරු පැටියෙකුට උනත් බොන්න පුළුවන් විදියටයි. මේක අපි වතුරයකට දාලා අපේ මාත්‍යෝ පෙරලා ගත්තාම මේකේ කුඩු බින්දුවක්වත් යන්නේ නැහැ. දැන් සාමාන්‍ය දෙයක් අපි කියන්නේ කුඩු ಜಾති ඔය අම්මනලා කැවුණු කියමුකෝ. ඒකේ වෙනසක් තියක්. එහෙමවත් නැති විදියට තමයි මම මේ පානය හදලා තියෙන්නේ. එම්බිරිසාව පැහැවලා කියලා තියෙනවා නම් මාව පෞද්ගලිකව ඇවිල්ලා හමු වෙන ටක් ගාලා ඔය මුකුත් කතන්දරේ වල කාටවත් කියන්න ඕනේ. ඔයා මං හමු. ඊට පස්සේ මම දෙනවා මේ පැණියෙන් අරන බේත් කුඩු එකක් තියෙනවා. ඒකෙන් මම චුට්ටක් විතර දෙනවා. මේ පැණි තියනවාද මයි පුතේ කියලා අහනවා. මේ පැණි නැත්තම් මම මේ පැණි ටිකක් දෙනවා. හැබැයි මං ගාව තියෙන ඔරිජිනල්ම මේ පැණි බෝතලේ රුපියල් 2000යි. ගිනාවි. හැබැයි ඒක මම රුපියල් 2000ට මේ විකුණන කතන්දරයක් නෙමෙයි. මම ඒක 2000ට ගෙනාලා තමයි මම මේ ඖෂධය හදන්නේ. නැත්තම් රුපියල් 18 1500ට තියෙන මේ පැණි 18ක් තියෙනවා. එහෙම නෙමෙයි. නියම ගහේ නියම බෙනෙන් කන්න මේ පැණි ටික වෙන්න ඕන මේකට ගුණේක. ඒක මම සූක්ෂමව ඒ රෝගියාට දවස් 3කට දෙනවා පමණයි. එතකොට එතනින් ඉවරයි. ඊට පස්සේ රෝගියාට මම ඒක දවස් 3කට දුන්නා.
දීලා මම කියනවා මගේ මේ බේත් එකත් එක නිකන් දෙනවා ගිහිල්ලා කරලා පවුලත් එක්ක මේක දෙලා මේක බොන්න පුතේ කියලා. එතකොට අර මම මොකද ඒක අදහසක් කරනවා අර ඇඟේ තියෙන ඕන දැන් වෛරස් එක ප්‍රතිශක්තිකරණය කියලා අපි දැන් කියනෝනේ දැන් මේ කතාවට ප්‍රතිශක්ති කරනවා අපි දැන් අපිට ආවෙන වචනයක් නොවේ මෙහෙම දෙයක් මම උතනදී පැහැදිලි කරනවා මොලේට අවුවෙන් බැස්සෙන් පින්නෙන් හට ගන්නා වූ විෂ අපේ ශරීරයේදී ඒකට ඇටැක් කරන්න පුළුවන් විදිහේ මේ ශක්තිය තියෙන්න ඕන අන්නේ ශක්තිමාලාව මම 100 200ක් මේ බේසෙන් හදනවා බේසෙන් හදලා නියම මිනිහෙක් විදිහට තමයි මේ මිනිස්යා ඇතුලේ ඉන්න ශරීර පංචස්කන්ධේ එළියට දාන්න තමයි මම මේ බේත හදලා දෙන්නේ. දැන් රෝගේ කිව්වට මේ රෝගෙටම ප්‍රතිකාර කරලා හරියන්නේ නැහැ අපි මාත්‍යෝ. හරියටම තියෙන්න ඕන මොලේ නම් පීන දැන් අපිට මොලේට පීනි බානවා. පීනි බාපු ගමන් කිමුහුඤ්ඤත් ගන්නවා. කිමුහුඤ්ඤන්නේ මොකද? අර පින්න කියන දේ අපේ මොලේට ඇතුල් වෙනවා. ඇතුල් වුණාට පස්සේ ඒකට ඔරොත්තු දෙන්න පුළුවන් ශක්තියක් මොලේ ඇතුලේ නැහැ. ඒ ශෛල මොලේ ඇතුලේ තියෙන අපිට ගාව සාමාන්‍ය ඉංග්‍රීසි කමෙන්ට් කතා කරන්නේ ශෛල. එහෙනම් ඒ ශෛල තියෙන්න ඕන මෙන්න මේ වගේ අයිය යකඩ පොල්ල වගේ. යකඩ පොල්ල වගේ තියපුවම මේ අම්මන් ගාව තියෙන ඖෂධ වලින් මම කරවන්නේ ඒකයි. ඒ ශෛල ටික හදනවා පපුව අනිත් පැත්ත බලනවා පපුවේ තියෙන නැතුව පෙනහැල්ල තියෙන්න ඕන සිංහා වගේ. එතකොට තමයි මේ මොකාවත් මම බය නෑ බොලව කියාගෙන ඉන්න જાතියට පෙනහැල්ලයි ඇඟ තියෙන්න ඕන. ඇඟ තියෙනකොට කොරෝනා රෝගේ නෙමෙයි කොරෝනා රෝගීක එක ඒකට බජවුවක් දැම්මත් මේ ඩෝල්ටි පාටියක් දැම්මත් ප්‍රශ්නයක් නෑ. මේ මගේ බේත දීලා ගිහිල්ලා. මොකද මම මේක තවත් මේ විස්තර අතුම් පැහැදිලි කරලා කියන්නේ මට මගේ බේත සක්සු දක්ෂේම විශ්වාසයි පැහැදිලි. මොකද ඒක මම කළ පුරුද්ද දැක පුරුද්ද. සෙන් රෝග සෙන් ඕන රෝගයකට මං ගාව ප්‍රතිකාරය තියෙනවා. මොකද නියම මේවා මේ අච්චු පොත් වලින් ගහපුවා නෙමෙයි. අවුරුදු 297ක් පැරණි මේ බක් මහට මාරු වෙනවා. 297යි 298ට මාරු වෙනවා. මේක මගේ පරම්පරාවේ මේවා. ඒ වගේ ඉදිරියටත් අපි මේවා කරගෙන යනවා මම. ඉතින් ඔට්ටු වෙන්නේ නැහැ අපේ මහත්තයෝ වැඩි. ඉතින් මේ මට දුවන්ට පයින්ද මම. හැබැයි මම යන ගමන මම යනවා. ඒක මාව වැටෙන්නේ නැහැ මම යනවා. මොනවා කිව්වත් මම යනවා. අද දැනටුණත් මම කොරෝනා රෝගී කිව්වොත් කොරෝනා රෝගියා මම අල්ලලා බෙදකම් කරන්න ලෑස්ති. හැබැයි අපිට දැන් තැනක් නැහැ නේද? නේද? තැනක් තිබුණොත් අපි ඒකට මම බය වෙන්නේ නැහැ. මම පස්ස ගහන්නේ ඔය කොරෝනා රෝගේ. අවසාන වශයෙන් අපි වෛද්‍යතුමාට ස්තුතිවන්ත වන ගමන් සමාජයේ සිටින සෑම දෙනාගෙන් ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා මුඛාවරණ පරිදිමින් හැකි සෑම අවස්ථාවකම ඔබගේ දෑත් සබන්දා සෝදමින් ඒ වගේම සමාජ දුරස්ථභාවය රකිමින් තමාගේ එදිනදා ජීවන කටයුතු වල නිරත වෙන්න. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ආරක්ෂක අංශ වලින් දෙන උපදෙස් පිළිපැදීමට අමතක නොකරන්න. ඔබ සියලු දෙනාටම නිරෝගීමත් අනාගතයක්